ඇසල මහේ සඳ කිරණින් ලොව නැහැවෙනවා සිරස රූප වාහිනියෙන් දහම් බෙදනවා සඳහම් රසයෙන් හදවත් පිබිදී එනවා මතු මත්තේ අපි එකටම නිවන් දකින්නවා හැම දිනාටම තෙරුවන් සරණයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා අදත් මේ උතුම් ඇසල පුරපසළොස්වක පොහොය දවසේ භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් වෙන මේ පින්වන්ත වකවානුව තුල ඔබගේ සිත් සතන් සුවපත් කර ගැනීම සඳහා සදහම් යාත්‍රා වැඩසටහන තුලින් ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්න ගැටලු විසඳා ගැනීමට තෝතැන්නක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්. මේ කාලවකවානුව තුලදී සම්බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේලා විශාල වශයෙන් දායක දායිකාවන් මාර්ග සහ ඵලවලට පත්විච්ච පුණ්‍යවන්ත මාසයක් විදිහට තමයි මේ තෙමස අපි හඳුන්වන්නට යෙදෙන්නේ. ඒ නිසා අවබෝධයෙන් යුක්තව මේ මාසය තුලදී ඔබගේ ජීවිතය ගත කරගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව අපේ අනුත්තර වූ පුණ්‍යක් ශේස්ත්‍රයක් බඳ වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ විශේෂෙහි පිළිපැදිය යුතු ආකාරය කෙසේද යන කාරණාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මහා සංඝරත්නය වන්දනා කරනකොට ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය කියන ගුණයන්ගෙන් යුක්ත ඒ මනා ප්‍රතිපත්තියෙන් යුක්ත මහා සංඝරත්නයේ විශේෂෙහි සුළු දෙයක් පරිත්‍යාග කළාද බුද්ධ දේශනාව නම් තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඒ දක්ෂිනාරෝ මහා සංඝරත්නයට යමක් පූජා කරනවද ඒ මහත්ඵල මහානිසංස වෙනවා කියලා. ඒ නිසා පින්කෙතක් බඳ වූ ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ විශේෂෙහි පූජා කරන ලද දේ මහත්ඵල මහානිසංස කරගන්නේ කෙසේද යන මේ පැනයට පිළිතුරක් ලෙස අපි මේ අවස්ථාවේදී සම්බන්ධ කරගන්නට යෙදෙනවා අති ගෞරවාස්පද ගම්පහ හෙට්ටියාදෙනිය ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි කැටවල හේමාලෝක නායක මාහිමිපාණන් වහන්සේට උන්වහන්සේගෙන් අපි කැමැති දැනගන්න මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද කියලා. පින්වත් ගරු කටයුතු අපේ දලුගම සමිත ඥාන ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඔබ වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අපත් ඒ වගේම පින්වත් බෝසත් ගුණගරුක ශ්‍රාවක ශ්‍රාවිකාවෙනි පින්නැති ඔබට නිරන්තරයෙන්ම සංඝ ගුණ ගායනා කරන තන හමු වෙන පදයක් තමයි පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියන මේ පදය. එහිදී අනුත්තර කියන වචනය ඊතර වීම කියන තේරුම දෙන වචනයක්. ඒ අනුත්තර කියන වචනයට විශේෂණ පදයක් හැටියට තමයි පුඤ්ඤක්කෙත්තං කියන උතුම් පදයේ දෙන්නේ. එතකොට මේ පින්කෙතක් වෙනවයි කියලා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේගේ හද මණ්ඩලයේ පවතින සීලාදී තපෝ ධර්මයන් පදනම් කරගෙන මූලික කරගෙන තමයි අනුශාසනා කරන්නේ ඔබ පින්කෙතක් වේ යුතුයි කියා. දායක දායිකාවන් ශ්‍රද්ධාවෙන් යම්කිසි සිව්පස උපස්ථානයක් සිද්ධ කරනවාද ඒ භික්ෂුන් වහන්සේ අවශ්‍ය කරන ධර්මතාවලින් හදවත කෙතක් බවට පෝෂිත කෙතක් බවට පත් කරගෙන තිබුණොත් දායක දායිකාවන්ගේ සිව්පසලාභයේ මහත් වූ ආනිසංසදායක තත්ත්වය ගෙන දෙන සිතක් බවට නැත්නම් කෙතක් බවට පත් වෙන්නට පුළුවන්. හොඳ නිදර්ශනයක් තමයි බ්‍රහ්ම ප්‍රජාපති ගෞතමිය. ඊටාම සිනිඳු සලුවක් ව්‍යාගෙන සිවුරක් සකස් කරගෙන පැමුණුණා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. භාග්‍යතුන් වහන්සේ මොකද්ද වදාළේ? සංඝේ ගෝතමී දෙහි සංඝේ ගෝතමී දෙහි සංඝේතේ දින්නේ අහන්තේ පූජිතෝ භවිස්සාමි. මහා ප්‍රජාපති ගෞතමිය මේක මට පෞද්ගලික කරන පූජාවට වඩා පුණ්‍යක් ශේෂ්ත්‍රයේ වශයෙන් මා අගය කරන මගේ මහා සංඝරත්නයේ මේ චීවරය පූජා කරමු. සංඝගතව පූජා කරමු. අද උනත් පින්වත්නි පින්වත් ඔබට මේ ඉදිරි කාල සීමාව
වස්සාන කාල සීමාව තමන්ගේ සිව්පසලාභයෙන් ශාසනය පෝෂණය කරද්දී මේ සිව්පසලාභයෙන් ශාසනය පෝෂණය කරන මගේ පූජාව ආර්ය සංඝරත්නයට හෙවත් පින්කෙතක් වූ ආර්ය සංඝරත්නයට පූජා වේවා කියලා ප්‍රාර්ථනා කළොත් පින්නති ඔබට ඒ උතුම් වූ අස්වැන්න නෙලා ගන්නට සමත් බවක් අර සංඝගත දක්ෂිනාව නම් වූ වචනය තුල අන්තර්ගත නිසා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේ පින්කෙතක් බවට අනුශාසනා කරනවා. එහෙමයි අපේ හාමුදුරනේ ඉතා පැහැදිලි පිළිතුරක් ඔබ වහන්සේ ඒ සඳහා අපිට ලබා දුන්නා. ඒ වගේම තමයි අපේ නායක හාමුදුරුවනේ මේ වස් කාලය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා සහ දායකයන් අතර නිතර සම්බන්ධතාවයක් පවත්වන කාලයක්. දැන් අපි දන්නවා භික්ෂුව කියලා කියන්නේ අනුමන්තේසු වජ්ජේසු බය දස්සාවි. කුඩා වරදෙහි පවා බය දකින භික්ෂුවට සමහර වෙලාවට ස්වාමින් වහන්සේ කෙනෙකුගේ අතින් පුංචි වරදක් විච්ච ගමන් දෝෂාරෝපණය කරන ස්වභාවයක් තියෙනවා. සමහර වෙලාවට ස්වාමින් වහන්සේ කෙනෙකුගේ අතින් යම් වැරද්දක් අපේ හාමුදුරනේ අඩුපාඩුවක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී දායකයෙක් හැටියට කොහොමද පිළිපදින්න ඕනේ? ඒ වගේම තමයි අපේ හාමුදුරනේ දැන් භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ අතින් යම්කිසි වරදක් සිද්ධ වුණාට පස්සේ උන්වහන්සේ ඒ වරද හදාගන්නේ කොහොමද? ඊළඟට ඒ වරද සමාජගත වුණාට පස්සේ දායකයා භික්ෂූන් වහන්සේ පිළිබඳව කවර ආකාරයකින් පිළිපදින්න ඕනේද? උන්වහන්සේට ඒ සමාජ අපහසුතාවයකට පත් වෙන්න දෙන්නේ නැතුව උන්වහන්සේගේ ශාසනික බ්‍රහ්මචර්යාව දිගට කරගෙන යාමට උන්වහන්සේට අනුග්‍රහයක් පිණිස සුහදශීලීව කෘතඥ භාවයෙන් යුක්තව උන්වහන්සේ කෙරෙහි මේ කාලය තුලදී හෝ වේවා එහෙම නැත්නම් අපේ ඉදිරි කාලයකදී හෝ වේවා කොහොමද අපි ස්වාමින් වහන්සේලා එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියලා අපි ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් දැනගන්නට කැමතියි. වාසනාවන්ත පින්වත්නි, භික්ෂුන් වහන්සේලාගේ අඩුලුහුඬුකම් දකින්නට ලැබුණොත් දායක දායිකාවෝ ඒ භික්ෂුන් වහන්සේට වඩාත් ලෙන්ගතුණක් සමීප වෙලා අපේ හාමුදුරනේ මේ තියෙන අඩුපාඩුව සකස් කරගත්තොත් හුඟක් හොඳයි නේද? ඔබ වහන්සේ අපට අනුකම්පා කරලා මේ අඩුපාඩුව සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා නම් ඒක හුඟක් අගය කරන කාරණයක් වෙයි. ඔබ වහන්සේගේ කීර්ති නාමය සමාජයේ දසදෙස පැතිරී යන කාරණයට එහෙම නැත්නම් පොදුවේ සංඝරත්නය පිළිබඳව තියෙන ගුණ නාමය සමාජගත වෙලා තියෙන මේ ගෞරවය සමහර විට එක්කෙනෙක් දෙන්නෙකුගේ කටයුත්තෙන් අහිමි වෙන්න පුළුවන් කියලා බොහෝම මෛත්‍රියෙන් බොහොම කරුණාවෙන්. මොකද වෙනත් සිංහාලවර සූත්‍රයේ තියෙනවා මෙත්තා සහගත කාය කම්මේන, මෙත්තා සහගත වචී කම්මේන, මෙත්තා සහගත මනෝ කම්මේන කියලා කාරණා තුනක්. ඉතින් අර භික්ෂුන් වහන්සේට යම් ගිහියෙක් අභූතයෙන් චෝදනා කරනවා නම් හෝ භූතයෙන් චෝදනා කරනවා. මෙතන භූත කියලා කියන්නේ පින්වත්නි සිදු උදේ. සමහර වෙලාවට සිදු උදේිනුත් චෝදනා කරනවා. සමහරට නොසිදු උදේිනුත් චෝදනා කරනවා. ඒක චෝදනා මුඛයෙන් එසේ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන කාරණාව මත තමයි ඒක සුදුසු කියන කාරණාව තීරණය කරන්න වෙන්නේ. සමහර වෙලාවට ඒ භික්ෂුන් වහන්සේට තියෙන කීර්තිය පිළිබඳව තියෙන අප්‍රසාද එහෙමත් නැත්නම් ඒ භික්ෂුන් වහන්සේට ලැබෙන ලාභ ලෝභාදී පිළිබඳ තියෙන ඊර්ෂ්‍යා පරවස ස්වභාවය වැනි කාරණාවන් පදනම් කරගෙන චෝදනා කරන්න පුළුවන්. නමුත් මේ කාරණාව පෙනෙන්නේ මේ අපේ සම්බුද්ධ ශාසනය තුළ පමණයි. මම හිතන්නේ වෙනත් ආගම් දහම් වල මොනතරම් සමහරට අඩුලුහුඬුකම් තිබුණත් ඒ අය කවදාවත් තමන්ගේ පූජක පක්ෂයේ තියෙන අඩුලුහුඬුකම් සමාජ ඉදිරියට ගෙනෙන්නේ නැහැ. ඒක අපේ ශාසනයෙම තියෙන දුර්වලතාවයක්. නමුත් ඇත්තෙන් මේක පාප කර්මයක්. ද්වේෂ සහගත හිතින් නම් අර මම කිව්ව ආකාරයට ලැබෙන සිව්පසය පිළිබඳව හෝ කීර්තිරාවය පිළිබඳව හෝ තියෙන ඊර්ෂ්‍යා පරවස හැඟීමෙන් නම් ඒක ඇත්තටම නොකටයුතු දෙයක්. ඇත්තටම නොකටයුතු දෙයක්. නමුත් ඒක ප්‍රසිද්ධිය කියන එක නොව සමූහයක් අතර කියලා බෙදා දෙන එක නොව මා කියු විදිහට වික්ෂුන් වහන්සේට බොහෝම ආදරෙන් සමීප වෙලා ලං වෙලා අපි හැමදෙරේ කාරණාවක් කියන්න අවසරයි. පුංචි අඩලුහුඬුවක් අපි මේක හදාගත්තොත් හුඟක් හොඳයි කියලා. වරද වශයෙන් පෙන්ලා දෙන්නට කමක් නැහැ. ඒක වරදක් හැටියට දකින්නේ නැහැ ශාසනය තුළ. එහෙමයි අපේ හාමුදුරනේ විශේෂයෙන්ම අපේ හාමුදුරනේ වර්තමාන භික්ෂූන් වහන්සේලාට ඍජුවම එල්ල වෙන චෝදනාවක් තමයි
උන්වහන්සේලා මේ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නේ ඇයි කියලා. සමහර වෙලාවට උන්වහන්සේ වැඩ වාසය කරන පන්සල විශාල මුදලක් වියදම් කරලා හදපු එකක් වෙන්න පුළුවන්. උන්වහන්සේ ධර්මදේශනාවට ධනට පිනට වඩින වාහනේ අධික මුදලකින් යුක්ත දෙයක් වෙන්නට පුළුවන්. එතකොට අපේ නායක හාමුදුරුවනේ කෙනෙකුට හිතන්න පුළුවන් උන්වහන්සේගේ ජීවිතය අතිශයින් සංකීර්ණ එකක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සරල සුගම ජීවිතයක්. දැන් අපි දන්නවා අපේ නායක හාමුදුරනේ භාග්‍යවතුන් වහන්සේ සකුළුදායි පිරිවැජයගේ ආශ්‍රමයට වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ සකුළුදායිට කිව්වා භාග්‍යවතුන් වහන්සේ සමහරක් වෙලාවට කෝටි 54ක් වටින පන්සලකත් ඉන්නවා. සමහරක් වෙලාවට ගස්ගල් පර්වත තුලත් ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ සසර කරපු පුණ්‍ය බල මහිමයට උන්වහන්සේට බොහෝ දේවල් ලැබුණා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කිසි දෙයක ඇලුනෙත් නැහැ. උන්වහන්සේ කිසි දෙයක ගැටුනෙත් නැහැ. අපේ නායක හාමුදුරන්ගෙන් දැනගන්න කැමති වරද තියෙන්නේ උන්වහන්සේ ඉන්න පන්සලේද? එහෙම නැත්නම් උන්වහන්සේ පරිහරණය කරන වාහනේද? එහෙම නැත්නම් උන්වහන්සේගේ සිතේද කියලා. දැන් අපි නිවනට අපි යන වාහනේ බාධාවක් කරගන්නට ඕනේද? අපි වැඩ වාසය කරන පන්සල බාධාවක් කරගන්නට ඕනේද? එතකොට අපේ නායක හාමුදුරනේ ඇයි මේ ස්වාමින් වහන්සේලාට මේ විදිහට අධික ලෙස භවභෝග සම්පත් ලැබෙන්නේ? උන්වහන්සේලා සසර කරපු පින මොකක්ද? උන්වහන්සේලාගේ මේ ලැබීම මොකක්ද කියන එක පිළිබඳව ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අපි දැනගන්න කැමතියි. ඔව් අපේ හාමුදුරනේ දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුව වාසය කළේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව නේ. නමුත් පශ්චාත් කාලීනව ඉතා සුව පහසුකම් ඇති ජේතවනාරාමයේ වැනි පූර්වාරාමයේ වැනි ආරාම ඉදිකොට භාග්‍යවතුන් වහන්සේට පූජා කළ වෙලාවේ ඇතැම් අන්‍යාගමිකයන් විසින් ශාසනයට නිග්‍රහ කරන්නට පටන් ගත්තා. අරඤ්‍යගතෝවා කියන, රුක්කමූලගතෝවා කියන, ශුන්‍යාගාරගතෝවා කියන මේ භික්ෂුන් වහන්සේලා නැත්නම් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයෝ හරි සුඛෝපභෝගී වෙහෙර විහාර පන්සල් වල වාසය කරන විශේෂයෙන්ම දෙව්දත්තරගේ පාර්ශ්වය මේ විදිහට චෝදනා කළ ශාසනය තුලම. පින්නත් ඔබ දන්නවා දෙව්දත්තර ඇතුළු පිරිස අදත් වාසය කරන්නේ නිරයේ. ඒ නිසා යම්කිසි කෙනෙක් භික්ෂුන් වහන්සේට ලැබෙන ලාභ ලෝභ ආවාස සම්පත්තිය වේවා වෙනත් ලාභ ලෝභ එහෙම නැත්නම් සුඛෝපභෝගී පහසු යාන වාහනයක් යමෙක් පූජා කළ එක පරිහරණය කළොත් එහෙම නැත්නම් උන්වහන්සේට ලැබෙන යම්කිසි ධනයකින් එහෙම වාහනයක් ලබා ගත්තොත් ඒකට විවේචන එල්ල කරන්නේ හරි සුඛෝපභෝගී ජීවිතයක් කියලා ඊර්ෂ්‍යාව නිසාමයි. ඒ නිසා ඒබඳු ඊර්ෂ්‍යා පරවසව සංඝරත්නය දිහා බලන යමෙක් ඇද්ද අපේ හැමදෙරෝනේ ඒබඳු අයට ඒකාන්තයෙන් උරුම වෙන්නේ නිරේමයි. ඒ නිසා ඒබඳු චෝදනාවල් නොකළ යුතුයි. ඒ චෝදනාව කරන එකේ අදහස කුමක්ද? ඒ චෝදනා කරන එකේ අදහස තමයි උන්වහන්සේට ලැබෙන ලාභය අහිමි කිරීමට. එහෙම නැත්නම් ඒ ලාභය තුළ නිග්‍රහයක් ඉදිරිපත් කළා සතුටු වෙන්නට කියලා මම කල්පනා කරන්නේ. ඒ සතුට සදාතනිකව නිරයේ ඉපද බොහෝ දුක් විඳින්නට හේතුවක් වෙනවා. එහෙමයි අපේ හාමුදුරනේ. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ වර්තමාන සමාජය තුළ මේ කාන්තාව බොහෝ ලෙස විහාරස්ථාන හා සම්බන්ධ වෙමින් සමීපව කටයුතු කරන්නට යෙදෙනවා. බොහෝ අවස්ථාවලදී කට්නි පින්කමක් ගත්තත් සංඝ සතු දානමය පින්කමක් ගත්තත් පන්සලේ ශ්‍රම දානයක් ගත්තත් මේ හැම තැනකදීම අපි දැකලා තියෙනවා අපේ හාමුදුරනේ කාන්තාවන් තමයි මුල් තැන අරගෙන ස්වාමින් වහන්සේලාත් එක්ක කටයුතු කරන්නට යෙදෙන්නේ. එහිදී සමහර වෙලාවල් වලට ස්වාමින් වහන්සේලාත් එක්ක ඇති කරගන්න සමීපතාවය නිසා සමහර වෙලාවට සමහර උපාසක අම්මලා සමහර ස්වාමින් වහන්සේලාට දාරක ස්නේහයෙන් යුක්තව දරුවන්ට ආමන්ත්‍රණය කරන විදිහට ආමන්ත්‍රණය කරන අවස්ථාවන් තියෙනවා. ඉතින් සමහර වෙලාවල් වලට පමණ ඉක්මවා කතා කරන අවස්ථා තියෙනවා. නිවසේ ඉන්න නිවැසියන්ට ආමන්ත්‍රණය කරන විදිහට සමහරට ඔයා මෙයා කියලා ඒ ආකාරයෙන් ආමන්ත්‍රණය කරන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. එතකොට අපේ හාමුදුරනේ මේ වගේ අවස්ථාවන් වලදී කාන්තාවක් භික්ෂුන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කරනකොට සහ ශාසනික කටයුතු සිද්ධ කරනකොට කෙසේ පිළිපැදිය යුතුදයි අපි දැනගන්නට කැමති අපේ හාමුදුරන්ගේ. වරක භාගතුන් වහන්සේ වදාරනවා මහණෙනි භික්ෂුව දකින්න එපා කියලා. ඉතින්
අපේ මේ විනය ශික්ෂාවල තියෙන විශේෂත්වය තමයි වරින් වර විවිධ විනය ශික්ෂාවන් වෙනස් කරලා තිනවා භාග්‍යවතුන් වහන්සේ. භික්ෂුන් වහන්සේ ඊළඟට අහනවා ස්වාමීනි ඉතින් සමාජයේ වැඩිපුර දකින්න තියෙන්නේ ශාසනය පෝෂණය කරන්නේ කාන්තාවෝනේ. එතකොට නොබලා බෑනේ. හොඳයි. දැක්කොත් ඔබ වහන්සේලා කතා කරන්න එපා. ඊළඟට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි දැක්කොත් කතා නොකර ඉන්න බෑනේ දායක දායිකාවෝ විශේෂයෙන්ම කාන්තාවෝ. හොඳයි. කතා කරනවා නම් සිහිය උපදවන්න. කොහොමද සිහිය උපදවන්න ඕන? මේ මගේ නැගණියක්ය, මේ මගේ සහෝදරියක්ය, මේ මගේ මවවැනිය ආදී වශයෙන් තමන්ගේ තියෙන ඥාතීත්වයට ආදේශ කරමින් අර කාන්තාව දිහා බලන්න. එතකොට කාන්තාවොත් දැනගන්න ඕන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අංග 8කින් යුත් කාන්තාව පුරුෂයාගේ සිත් ඇදබැද තබා ගන්නීය. එතකොට ශ්‍රද්ධා සම්පත්තියෙන් වික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කරන්නට ලං වෙන කෙනෙක් තමන්ගේ ඇඳුම පැළඳුම, ඒකම තමන්ගේ ගමන විවන, තමන්ගේ සිරිත් විරිත්, තමන්ගේ කතා බහ රාගය ඇවිස්සන ආකාරයට ඇති කිරීම ඉතාම භයානකයි. මේ ශාසනයේ ඉතා භයංකර උදුරක් බවට පත් වෙලා තියෙන මම ඒකට නිතර කියන්නේ. කාන්තාව කියන්නේ ශාසනයට ඇතුවත් බැරි නැතුවත් බැරි කොටසක්. මොකද හේතුව දැන් පන්සලක බොහෝ කටයුතු දායක සභාවට වඩා පෙරටුවෙන් ඉඳගෙන කුලකඩ සමිතිය විසින් සම්පූර්ණ කරනවා කිව්වොත් ඒක වැරද්දක් නැහැ කියලා මම හිතනවා. එතකොට මේ කුලකඩ සමිතියෙහි ශක්තිය දායකත්වය නිසා පන්සල් පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ ඇත්තටම කාන්තාව මත තමයි. පොහොය ගත්තොත් ධර්මශාලාවේ 99%ක්ම කවුද ඉන්නේ? උපාසිකාවෝ. ඉතින් මේ ගනුදෙනු කිරීම තුළ එහෙම නැත්නම් අර මං කිව්ව සිව්පසේ හුවමාරු කර ගැනීම වේවා, එහෙම නැත්නම් එකිනෙකා ඇමතීම වේවා, එකිනෙකා එකට එකතු වෙලා වැඩ කිරීම වේවා, බොහෝම සිහියෙන් නුවණින් මගේ මේ හැසිරීම, මගේ කායික ක්‍රියාව නැත්නම් මං කතා කරන ආකාරය භික්ෂුන් වහන්සේගේ ගෞරවයට බාධාවක් නොවේවා, ඒ වගේම භික්ෂුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් වලට හානියක් නොවේවා කියන අදහස ඇති කරගෙන තමයි ගිහියෝ භික්ෂුන් වහන්සේලා වැසුරු කළ යුතු වෙන්නේ. එහි අපේ හාමුදුරනේ තාමත් පැහැදිලි ඔබ වහන්සේගේ පිළිතුර. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ වර්තමාන සමාජයේ දායක පාර්ශ්වයේ විසින් භික්ෂුන් වහන්සේලාට යම් දෙයක් පූජා කරන්නට ගියොත්, උදාහරණයක් විදිහට යම් දානයක් ස්වාමින් වහන්සේලාට පූජා කරන්න ගියොත් උන්වහන්සේලාගේ විමසන ගතියක් තියෙනවා. මේ දේ ඔබ වහන්සේට පත්‍යද? මේ දේ ඔබ වහන්සේට අපත්‍යද? ඔබ වහන්සේ කැමති ආහාර වර්ග මොනවද? දානෙට මොනවද හදන්න ඕනේ කියලා විමසන ගතියක් තියෙනවා. ඒ වගේම තමයි පරිස්කාර පූජා කරනකොට ඔබ වහන්සේ කැමති දේ මොනවද? ඔබ වහන්සේට අවශ්‍ය කරන දේ මොනවද? සමහරලාට හඳුන්නේ මේක නේද හොඳ. දැන් සමහරලාට අහන්නේ විමසන්නේ නැතුව උන්වහන්සේට යමක් පූජා කරොත්, උදාහරණයක් විදිහට චීවරයක් පූජා කරොත් උන්වහන්සේට ඇතිතරම් චීවර තියෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට උන්වහන්සේට කුඩයක් පූජා කරොත් උන්වහන්සේට කුඩ ඕන තරම් තියෙන්නට පුළුවන්. ඒ නිසා එක පැත්තකින් දායකයා හිතන්නට ඕනේ කොහොමද? දායකයාගේ සිතුවිල්ල කොහොමද සකස් වෙන්නට ඕනේ? උන්වහන්සේට සුදුසු දේ මොකක්ද? නුසුදුසු දේ මොකක්ද කියලා හරියටම විමසා දැනගෙන පූජා කරන එකද හොඳ? එහෙම නැත්නම් විමසීමකින් තොරව සිතලු ලෙස උන්වහන්සේට කැමති දේ පූජා කරන එකද හොඳ කියන එක පිළිබඳව අපි ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. භාග්‍යතුන් වහන්සේ අපේ හඳුරන්නේ සත්පුරුෂ දානයන් පිළිබඳව බොහෝ කාරණාවල විස්තර කරලා තියෙනවා. යම්කිසි සදැහැති දායකෙක් දායිකාවක් ස්වාමීන් වහන්සේලාට දම්පැන් සකස් කිරීමේදී ඊට పూర్වයේ උන්වහන්සේලාගේ විමසනවා නම් අපේ හඳුරන්නේ ඔබ වහන්සේට තියෙන රෝගාබාධ ආදියට මොන මොන ආහාරද ඔබ වහන්සේට වඩාත් ප්‍රාප්තිය. ඒ වගේම සමහර වෙලාවට අපේ සංඥාවල් විවිධයිනේ පින්වත්නි. එතකොට අපි සමහර ව්‍යංජන සමහර කෙනෙක් බොහොම ප්‍රියයි. සමහර ව්‍යංජන වලට සමහර කෙනෙක් අප්‍රියයි. එතකොට මේ ව්‍යංජනයක් උඩත් හදනකොට මොන වගේ ව්‍යංජනයක් හැදුවොත් හොඳද අපේ හාමුදුරනේ? ඔබ වහන්සේ මම අම්මා කියලා හිතාගෙන මට කියන්න අපේ හාමුදුරනේ. මම තාත්තා කියලා හිතාගෙන මට කියන්න අපේ හාමුදුරනේ. ඒ විදිහේ බොහෝම සමීපව ආදරෙන් ස්වාමීන් වහන්සේලාගෙන් විමසලා උන්වහන්සේලාට යමක් දෙනවා නම් පින්නත් හුඟක් වටිනවා. මොකද ඒකට විශේෂ හේතුවකුත් තියෙනවා. දැන් අපි හිතමු අද දානෙට පරිප්පු තිබුණා, බෝංචි තිබුණා. දැන් හෙටත් අපි බෝංචි පරිප්පුම හැදුවොත් හැමදාම එකමනේ. ඉතින් ඒ නිසා දායකයෙක් විමසනවා නම් මේ විදිහට අපේ හඳුරන්නේ
ඊයේ දානෙට මොනවද තිබුණේ? මම මොනවද හදන්න ඕන? එතකොට භික්ෂුන් වහන්සේලාට හරි වටිනවා පින්නත් එහෙම විමසලා කියලා යමක් දෙනවා නම්. ඒ දාන ගැන විතරක් නෙමෙයි. පුද පරිස්කාරය පූජා කළත් මම වඩා කැමති වෙන්නේ පින්නත් භික්ෂුන් වහන්සේගෙන් අහලා විමසලා. සිවුරක් පිළිකරක් වේවා නැත්නම් මොන හරි පරිස්කාරයක් වේවා පූජා කරන නම් අපේ හැමදෙරේ ඔබ වහන්සේට මේ පූජා කරන දේ ප්‍රයෝජනවත්ද? එහෙම නැත්නම් මීට වඩා ඔබ වහන්සේට ප්‍රයෝජනවත් වෙන දෙයක් තියනවද? ඒක පූජා කළොත් මං හිතනවා අපිට ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා. පින්නත් මේ නිසා හැමදේම විමසලා බලලා සුහදව ආදරෙන් බැඳිලා මේ දානමාන පින්කම් සිද්ධ කරනවා නම් වඩාත් හොඳයි කියලා මම කල්පනා කරනවා. කුළුපංග දායකයෝ හැටියට ගත්තහම භාග්‍යවතුන් වහන්සේ දේශනාත් කරනවා මවගෙන් පියාගෙන් ඒ වගේම සහෝදරයගෙන් සහෝදරියගෙන් ඉල්ලා ගන්නට ප්‍රත්‍ය කැපයි කියා. මෙතෙන්දී අර ඉල්ලා ගැනීම ගැනම නෙවෙයි මේ කතා කරන්නේ. මෙතන කතා කරන්නේ දායකයා භික්ෂුන් වහන්සේගෙන් විමසුවාට පස්සේ මෙන්න මේ දේ ලැබුණොත් වඩා හොඳයි කියලා නිගමනයකට එන එක ගැනයි මේ කතා කරන්නේ. ඒකට භාග්‍යවතුන් වහන්සේගේ අනුමැතිය තියෙනවා පින්වත්නි. එයි අපේ හාමුදුරනේ. අද ඇසල පුරපසළොස්වක පොය දවස භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදානය සිද්ධ වෙන දවස. අපි අද සිරස සදහම් යාත්‍රා වැඩසටහන වෙනස්ම මුහුණුවරකින් ඔබට ඉදිරිපත් කරන්නට යෙදුනේ භික්ෂු සමාජය සහ ගිහි පාර්ශ්වය අතර ඇතිවෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා. ඒ වගේම අපි අද මේ වෙලාවේදී වැඩම කරන්නට යෙදුනා මේ අවස්ථාවට අතිගෞරවාස්පද කැටවල හේමාලෝක නායක මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේගෙන් අපි තවදුරටත් දැනගන්නට කැමතියි අපේ හාමුදුරනේ සමහර දායක පිරිස් භික්ෂුන් වහන්සේලාට පහදින්නේ උන්වහන්සේගේ රූපය නිසා. සමහර වෙලාවල වලට උන්වහන්සේගේ හඬ නිසා. බාහිර ඇවතුම් පැවතුම් නිසා භික්ෂුවට පහදින ස්වභාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට වක්කලී හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ පස්සෙන්ම යන්නට යෙදුණා. උන්වහන්සේගේ රූපයට පැහැදිලා. ඒ වෙලෙදී බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරුවන්ට අවවාද අනුශාසනා කරේ කිං තුයිහමිනා පූතිකායන දුක්ගන්ධේන ශරීරේන. මේ ජරාවටපත් වෙන දුර්ගන්ධ හමන මේ ශරීරය දිහා බලාගෙන සිටීමෙන් වක්කලී ඔබටත් වැඩක් නැහැ මටත් වැඩක් නැහැ. යෝකෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලිය යම්කිසි හේතුවකින් ධර්මය දකින්නවද ඒ පුද්ගලයා මාව දකින්නවා කියලා. මේ විදිහට අපේ හාමුදුරනේ වර්තමාන දායක පිරිස් උපාසක උපාසිකාවන් භික්ෂුන් වහන්සේලාගේ බාහිර ඇවතුම් පැවතුම් වලට පැහැදීමක් දක්නට ලැබෙනවා. මේකට හේතුව කුමක්ද කියලා අපි ඔබ වහන්සේගෙන් මේ වෙලාවේදී දැනගන්නට කැමතියි. භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව අපට උපදෙස් ලබා දීලා තියෙනවා. මොකද දැන් ශාසනය කෙරෙහි නැත්නම් භික්ෂුන් වහන්සේලා කෙරෙහි පැහැදිලි දායකව අපේ හැමදෙරේ ඔබ වහන්සේ සිහිපත් කළා වගේම විවිධ වූ කාරණා වලින් ශාසනයට පැහැදෙනවා. රූපප්පමානෝ රූපප්පසන්නෝ. රූපේ ප්‍රමාණ කොටගෙන සමහර කෙනෙක් පැහැදෙනවා. ලෝකප්පමානෝ ලෝකප්පසන්නෝ. උදාහරණයක් තියෙන අර රාළු පැවතුම් අල්පේච්ඡතාවයේ වැනි දේවල් කෙනෙකුට කරන්නට අපහසු දුෂ්කර දේවල් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ හාමුදුරුවෝ පිණ්ඩපාතයෙන් මිසක් වළඳන්නේ නැහැ. අපේ හාමුදුරුවෝ එක් වේලක් වළඳලා ඉන්නවා. අපේ හාමුදුරුවෝ කුටියට ගියාම ඒ කුටියේ තියෙන පොඩි ඇඳකුත් පුංචි ස්ටූල් එකකුත් විතරමයි. උන්වහන්සේට සිවුරු තියෙන්නේ දෙකයි. ওই විදිහට ලෝකප්පමානෝ ලෝකප්පසන්නෝ. ඒ දිහා බලලා අතර මිනිසු පැහැදෙනවා. එතකොට ഘോഷප්පමානෝ ഘോഷප්පසන්නෝ. දැන් කීර්තිරාවය නම ප්‍රසිද්ධයි නම් අන්නේ නම ප්‍රසිද්ධකමටත් සමහර කෙනෙක් පැහැදෙනවා. ඒ වගේම ഘോഷප්පමානෝ හඬ අලංකාර නිසා අහගෙන ඉන්න පුළුවන් මිහිරි හඬක් කවියට කලාවට හුඟක් ලැබි ස්වරූපයක් තියෙනවා නම් ඒ වෙනුවෙනුත් සාමාන්‍යයෙන් ප්‍රසාදයටපත් වෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිව අනුශාසනා කරන්නේ ධම්මප්පමානෝ ධම්මප්පසන්නෝ. භික්ෂුන් වහන්සේට පැහැදිලි යුත්තේ උන්වහන්සේ දේශනා කරන ධර්මයට සහ දේශනා කරන ධර්මයේ උන්වහන්සේ තුල ක්‍රියාත්මක වී පවතිනවා නම් ඒක අපට දැක ගන්නට පුළුවන් නම් දැනගන්නට පුළුවන් නම් අන්න භික්ෂුන් වහන්සේට ඒ අනුව පැහැදෙන්නට පුළුවන්. සීලප්පමානෝ සීලප්පසන්නෝ. ඒ වගේ භික්ෂුන් වහන්සේගේ සිල්වත්කම ගුණවත්කමටත් අපිට පැහැදෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් දායකයාගේ දුක සැප දෙකදී සංවේදීතාවයට පත් වෙන. එහෙම නැත්නම් දුක සැප දෙක හොඳින් අඳුනන සැපේදී සතුටු වෙමින් තව තව ආශිර්වාද කරන දුකටපත් වෙන කල්හි ඒ දුක තුනී කර ගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය සහයෝගය භික්ෂුන් වහන්සේගෙන් දායක දායිකාවන්ට ලැබෙනවා නම් එතනදී ප්‍රසාදයටපත් වෙනවා.
ඒවා වැදගත් ගුණාංග හැටියටයි භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. ඒ වගේම අපේ හාමුදුරනේ වර්තමාන සමාජය තුළ බොහෝ පිරිස් මේ ධර්මය සොයා ගැනීම සඳහා රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා සොය යන ගතියක් තියෙනවා. එතකොට අපේ හාමුදුරනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ බුදුරජාණන් වහන්සේගේ දහමේ යම් තැනක තියෙනවද ඒ දහමේ ශ්‍රවණය කරන කෙනාට ධර්ම අවබෝධය කරගන්නට පුළුවන්කමක් තියෙනවා කියලා. වර්තමාන සමාජය තුළ අපි උදාහරණයක් විදිහට ගත්තොත් කොහේ හරි තැනක රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා දැනගත්තොත් බොහෝ පිරිස් දුර බැහැර ගෙවාගෙන තමන්ගේ වැඩ කටයුතු සියල්ල නවත්වාගෙන උන්වහන්සේ සම්මුඛ වෙන්නට යනවා. උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට යනවා. සමහර වෙලාවට අපේ ගමේ පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ ඒ ධර්මයම තමයි. ඒ දහම අහලත් අපිට සිතට නිවීමක්, සැනසීමක් ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපේ හාමුදුරනේ අපි දැනගන්නට කැමති ධර්මය අවබෝධ කර ගැනීම සඳහා රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා හොයා යෑම සුදුසුද නැද්ද කියන කාරණාව. භාග්‍යවතුන් වහන්සේ ගමන් කරනවා සොයනවා කියන එකට කියන වචනේ සේවනය කියන එකයි. හීනං ධම්මං නසේවෙය්‍ය පමාදේනන සංවසේ. අර භික්ෂුන් වහන්සේගේ රහත් භාවය වේවා මාර්ගඵල තත්වය වේවා ගරුකොට සැලකමින් උන්වහන්සේගෙන්මයි ධර්මය අහන්නට ඕන, උන්වහන්සේ දේශනා කරන ධර්මය විතරයි මම පිළිගන්නේ කියලා සමහර කෙනෙක් ඒ වෙනුවෙන්ම රහතන් වහන්සේලා සොයාගෙන යන ගමන අපිට සමාජයේ පෙනෙනවා. නමුත් ඇත්තටම කාගේවත් රහත් භව නොව තමා තුළ ආධ්‍යාත්මික ධර්මයන් ගොඩනගා ගැනීමට අවශ්‍ය උපදේශ රත්නයන් යමෙක් යම් ආකාරයකට පැහැදිලිව පෙළ දහමට ගැළපෙන ආකාරයට දේශනා කරනවා නම් ඒ බඳු ධර්මයේ සාරය මූලික කරගෙන තමයි අපි ධර්ම මාර්ගයේ සොයාගෙන යන්නේ. එතකොට යම් කෙනෙක් ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ ධර්මයේ තුල තියෙන ඒ ಗುಣ තමා තුළින් ගොඩනගන. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි නවරහදී බුදුගුණ අපි ගායනා කරනවා. නවරහදී බුදුගුණ තියෙන්නේ ගායනා කරලා අවසන් කරන්නවත් ඒ වෙනුවෙන් විවිධ පුද පූජා පවත්වන්නත් නෙමෙයි පින්වත් මේ. අපේ ජීවිතය තුළින් ගොඩනගා ගන්නටයි. අන්න ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා කියන්නේ බුදුගුණ තමා තුළින් දකින්න එක. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු අරහන් ගුණය කියලා හිතමු. ඔබට දැනෙනවා නම් ඔබ හෘද සාක්ෂිත එකඟ ජීවිතයක් ගත කරන කෙනෙක්. ඔබ මේ කාටවත් පේන්න සිල්වත්කම් පෙන්වන කෙනෙක් නෙමෙයි. අවංකවම මම මගේ ජීවිතය තුළ අධ්‍යාත්මික ධර්මයන් පෝෂණය කරගෙන ගමන් කරන කෙනෙක්. මගේ හිත ඇතුලේ කිසි කෙනෙකුගේ දියුණුව පිළිබඳ ඊර්ෂ්‍යාවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ නොකට යුතුයයි, නොසිතිය යුතුයයි, නොපැතිය යුතුයයි, නොකිය යුතුයයි කියපු හැම කරුණකින්ම මගේ හිත නිදහස් කරගෙන තියෙනවා කියලා හිතෙනවා නම් අන්න ඒ ඇත්ත ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක්. එහෙම නැත්නම් අනිත්තර බුදුගුණ කියමින් වන්දනාමාන කරමින් ඉන්න කෙනා ධර්මයේ වටේ යන කෙනෙක් මිසක් ධර්මයේ අභ්‍යන්තරයෙන් නැත්නම් දහමේ ආධ්‍යාත්මයෙන් නැත්නම් ශාසනයේ ආධ්‍යාත්මයෙන් ආපු කෙනෙක් නෙමෙයි. ආධ්‍යාත්මික ගුණයන්ට නැඹුරු වෙන කෙනෙක් තමයි පින්වත්නි ධර්ම මාර්ගයට ගමන් කරනවා කියලා කියන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ අපේ ගෞරවනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේගෙන් අපි මේ වෙනකොට ගොඩාක් බොහෝ ප්‍රශ්න විමසන්නට යෙදුණා. මේ වෙලාවේදී අපි දැනගන්නට කැමතියි අපේ හාමුදුරනේ වර්තමාන සමාජයේ දායක පිරිස් වලට විවිධ ආකාරයේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට ලැබෙනවා. එතකොට සමහර වෙලාවල් වලට මේ දායක පිරිස් අතරමං වෙන ස්වභාවයක් තියෙනවා. නිවැරදි ධර්මය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම නිවැරදි ආකාරයෙන් අපි අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව අද වෙනකොට ගැටලුවක් මතුවලා තියෙනවා. එතකොට මේ ගැටලුව අපේ හාඳුන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් අපි निराकरणය කරගන්නට ඕනේ කොහොමද කියන කාරණාව පිළිබඳව ගෞරවනීය අපේ කැටවල හේමාලෝක නායක මහින්පාණන් වහන්සේගෙන් අපි මේ වෙලාවේදී දැනගන්න කැමතියි. ඇත්තයි අපේ හැඳුරන්නේ. දැන් මේ සමාජය තුළ දහම් පදයක් ගත්තොත් ඒ ධර්ම පදයට විවිධ අර්ථයන් සපයන භික්ෂුන් වහන්සේලාගෙන් පිරිච්ච සමාජයක් මේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සංමා කියන වචනේ පෙළ දහමේ අටුවාවේ ටීකාවේ විග්‍රහ කරන ආකාරය තමයි පිළිගත යුත්තේ. නමුත් වර්තමානයේ තියෙන සං වෙනම මා වෙනම එහෙම විග්‍රහ කරලා පෙන්නලා ඒවට සංදේශනා කියලා දැන් අලුතෙන් සකස් කරගෙන යන බවක් පෙනෙනවා. ඉතින් පෙළ දහම එහෙම කොතනකවත් අදහසක් නැහැ. අපි යම් කිසි දේශනයක් පිළිගත යුත්තේ සම්බුද්ධ ධර්මයට බැසගෙනයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාලාම සූත්‍රයේදී මා තක්ක හේතු
මා ණය හේතු මා ඉතිකිරයි මා පරම්පරායි මා බබ්බරූපතායි මා සමනෝගරු ආදී වශයෙන් ප්‍රසිද්ධ නමක් තියෙන යෝගේම බොහොම පැහැදිලි සුළු රූපයක් තියෙන භික්ෂුන් වහන්සේගෙන් මම මේක අසාගත්ත කියලා හිතන්න එපා. ඒ ප්‍රමාණ කොට ගන්න එපා. ඒක අවශ්‍යයි. නමුත් ඒක ප්‍රමාණ කොට ගන්න එපා. ධර්ම විනයෙහි බහ බලන්න. එහෙනම් අපට ධර්ම විනයෙහි බහ බලන්නට පුළුවන්කම තියෙනවා නම් හුඟක් වටිනවා. ඒකට අද මේ වෙනකොට පහසුකම් ඕන තරම් තියෙනවා. ඒ නිසා පින්නත් ඔබට යම් දහම් පදයක් පිළිබඳව එය එසේමයි කියා පිළිගන්නට වඩා හුඟක් වටින්නේ ධර්ම විනය දන්නා ධර්ම විනය දකින්නා වූ භික්ෂුන් වහන්සේලාගේ ආශ්‍රයෙන් යම් කිසි දෙයක් පිළිගැනීමයි කියලා මම කල්පනා කරන්නේ. එහෙමයි අපේ හඳුන්නේ. වර්තමාන භික්ෂු සමාජය තුළ ඇති වෙලා තියෙන ගැටලුවක් තමයි කුල දරුවන් සම්බුද්ධ ශාසනයට පූජා නොකිරීම. අතීතයේ ගත්තට පස්සේ එක පවුලකින් එක දරුවෙක් සම්බුද්ධ ශාසනයට පූජා කරන ස්වභාවයක් තිබුණා. නමුත් අද වෙනකොට සාමණේර භික්ෂුන් වහන්සේලාගේ යම්කිසි අඩුවක් දකින්නට ලැබෙනවා. උන්වහන්සේලා සසුන්ගත කිරීම කුල දරුවන් විදිහට විහාරස්ථාන වලට බාර දීමේ අඩු ස්වභාවයක් අපිට දක්නට ලැබෙනවා. මේ தත්ත්වය මගහරවා ගැනීම සඳහා ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගෙන් ධර්මානුකූලව පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, මේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ඔබ අපේක්ෂා කරනවා නම් ඒ පැවැත්ම ගෙන යාම සඳහා අවශ්‍ය කරන බොහෝ කාරණා පින්නති ඔබට ඉෂ්ට කරන්නට තියෙනවා. ගිහින උපකරොන්තාන ශාසනයට උපකාර කරන්න ඕනේ. මොනවෙන්ද? සිව්පසලාභයෙන් උපස්ථාන කරන්නට ඕනේ. වෙහෙර විහාර සම්පාදනය කිරීම, යෝගී මනකුත් භික්ෂුන් වහන්සේගේ ඕනෑපකම් සොයා බැලීම. නමුත් එය පමණක් ප්‍රමාණවත්ද? නෑ. ඒ සියල්ලට වඩා වටින්නේ ශාසනයට කුල දරුවන් පැවිදි කිරීම. යම්කිසි මව්පියනට ඇති යම් ධනවත්කමක් ඇද්ද? ඒ ධනවත්කමෙන් වටිනාම ධනය තමයි ශාසනයට දරුවෙක් කැපකිරීමේ වටිනාකම ධනය. ඒක අනිත් සියලු ධන අභිභවනය කරන වටිනා ධනයක් හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විශේෂයෙන් ප්‍රකට නැති දහම් කරුණක් හැටියට ගත්තොත් රාහුල කුමාරයාගේ නන්ද කුමාරයාගේ මේ පැවිද්ද පිළිබඳව භාග්‍යතුන් වහන්සේට සුද්ධෝදන රජුරෝ ඉල්ලා හිටපු වෙලාව කියනවා, රජතුමනි ඔබේ අගය වැඩි වුණේ, ඔබේ සම්පත් වල වටිනාකම වැඩි වුණේ මෙන්න මේ දෙදෙනා වහන්සේත් මමත් මේ ශාසනය අත්පත් වීම නිසා. ඉතින් අර මතයක් සමාජයේ තියෙනවානේ බොහෝම දිලිදු දුප්පත් ඈත ගම්දනව් වල ඉන්න දරුවෝ තමයි පැවිදි වෙන්න ඕන කියලා. නෑ. බුද්ධ කාලේ රාජකීයන් පැවිදින මේ ලංකා ශාසනය ගැන ගත්තොත් අරිට්ඨ කියන්නේ අමාත්‍යවරයෙක්. ශාසනගත වුණේ අනුලා කියන්නේ බිසවුන් වහන්සේ නමක්. මේ ශාසනයේ මුලින්ම ශාසනය ඇතුළත් වුණේ එහෙමයි. ඒ නිසා අදත් අපි ආදර්ශය සපයන්න ඕනේ. අපේ පාලකයන්ගේ ඉතර පුළුවන්කම තියෙනවා නම් යම් කිසි ආකාරයකට Tamanට ජීවිතයේ සන්ධ්‍යා භාගයේ හෝ ශාසනගත වෙලා මේ ආදර්ශය සමාදන් කරගන්න ඒක හරි වටිනවා. මේ දහම් සංවාදය අසා සිටින පින්නැති ඔබට සිතක් පහළ වෙනවා නම් මම මේ ජීවිතේ ලබා ගන්නා වූ පින්වත්නි සෑරදුන් වහන්සේලා 19ක් හැදුවත් වෙහෙර විහාර 100 ගණනක් හැදුවත් ඒ සියල්ලට වඩා එකම එක කුල පුත්‍රයෙක් ශාසනයට පූජා කරන්නට ඔබේ ආත්මතු පරම්පරාවකටවත් එක්කෙනෙක් අපේ හාමුදුරුවමක් ශාසනයේ ඉන්නවා කියලා කියන්න පුළුවන් මට්ටමට යම් කිසි කුල පුත්‍රයෙක් ශාසනගත කරන්න පුළුවන් නම් අපි කතාවට අහලා තියෙනවා. එබඳු කුල පුත්‍රයෙක් ඉස්සරහ දොරෙන් ඇවිල්ලා පිටිපස්ස දොරෙන් පිට වෙලා ගියත් ආත්මතු පරම්පරාවක් නිවන් දකින්නවා කියලා. ඉතින් අපි නිවන් දකින්න ඕන කරන වටිනාම පින්කමක් හැටියට කුලදරුවන් ශාසනගත කිරීම අගය කරන අතරේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අතරේ පින්නැති ඔබට අපි ආයාචනා කරනවා කුලදරුවෙක් ශාසනගත කරන්නට හිත පොළඹවා ගන්නට මහන්සි ගන්නයි කියා. එහි අපේ හඳුන්නේ වර්තමාන සමාජයේ අපි දක්නට ඇති එක ගැටලුවක් තමයි ස්වාමින් වහන්සේ කෙනෙකුට පින්කමකට ආරාධනා කිරීමේදී. උදාහරණයක් විදිහට ධර්මදේශනාමය පින්කමකට ආරාධනා කරනකොට උන්වහන්සේ නිවසට වඩිනකම්ම දුරකථන ඇමතුම් මාර්ගයෙන් උන්වහන්සේ සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. උන්වහන්සේ ධර්මදේශනාව අවසන් කරාට පසු නැවත විහාරස්ථානයට වැඩියද නැද්ද කියන ස්වභාවයක් දායක පාර්ශ්වය විසින් විමසන්නේ නැති ගතියක් තියෙනවා. ඒ වගේම තමයි බොහෝ අවස්ථාවන් වලදී ධර්මදේශනාව සිද්ධ වෙනකොට ඒ නිවස තුලදීම විවිධ ක්‍රියාකාරකම් ආහාර පාන ආදී පිළියෙල කිරීම ආදී නොඑක් අල්ලාප සල්ලාප කතා කිරීම උසුළු විසුළු කිරීම ආදී අපිට බොහෝ සෙයින් දක්නට ලැබෙනවා මේ ධර්මදේශනාමය පින්කම් සිද්ධ කරනකොට. ධර්ම ගෞරවයෙන් තොරව තමයි ඒ බොහෝ පින්කම්
සිද්ධ කරන්නට දෙන්නේ. එතකොට අපේ හාමුදුරනේ මේ දායක පාර්ශවයට අපි ඒ වගේ දුර්වලතාවයන් මග හරවාගෙන එම පින්කම් සාර්ථක කරගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව අපි කැමති ඔබ වහන්සේ දැනුවත් කරනවා නම් ඒ පින්වත් පිරිසව. ඔව් ඇත්තටම අපේ හඳුරන්නේ අපි අත්දකලා තියෙනව නේද දැන් ධර්මදේශනා විතර වගේම අපි හිතමු දැන් සංඝගත දක්ෂිනාවක් ගෙදරක පවත්වනවා කියලා. දැන් ඔන්න වාහනයකින් හරි පාගමනේ කරඬු අරන් එනවා. කල්ැතුව ආපු සමහරලාට තරුණ ඉලන්දාරියෝ මිනිස්සු හට්ටකයට කකුලක් උඩ කකුලක් දාලා වාඩි වෙලා නැත්තම් දාම් බෝඩ් එකක් තියාගෙන නැත්තම් කැරම් බෝඩ් එකක් තියාගෙන ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. දැන් කරඬුව වැඩබෝන වෙලාවටවත් නැගිටින්නේ නැති. ගෞරවයක් දක්වන්නේ නැති. තැන් අප්‍රමාණව තියෙනවා. පහුගිය කාලෙක එබඳු අවස්ථාවක් මටත් අත්දකින්න ලැබුණා. දැන් කරඬුව අරගෙන වාහනෙන් අරගෙන ගියේ. දැන් අපි කරඬුව වැඩමෙව්වා. කරඬුව වැඩමවගෙන දැන් යනවා. අර මම කිව්ව විදිහට අර හට් එකකට වාඩි වෙලා ඉන්න අය නිකන්වත් නැගිටින්නේ නැහැ. මොක පොඩ නවත්තින්න. ආපහු ගන්න වාහනේට කරඬුව. ස්වාමීන් වහන්සේට මං කිව්වා යම් පන්සලට බුදුහාමුදුරන්ට ගෞරව කරන්නේ නැති ඇත්තන්ගේ දාණය අපිට වැඩක් නැහැ. කරඬුවට ගෞරව කරන්නේ නැති ඇත්තන්ගේ දාණය ඇති වැඩක් නැහැ. එදා භික්ෂුන් වහන්සේලාට තිබුණා සුපටිපන්න ගුණයක්. උදිපටිපන්න ගුණයක්. මේ වැරද්ද දැක්ක ගමන් මේ වැරද්දට අවශ්‍ය ප්‍රතිකර්මයේ යොදලා අමනාපයකට තරහකට නෙමෙයි. මේ ඇත්තන්ට මේ අවබෝධය ඇති කරන්න මම කවුදර ඇවිල්ලා නිලන්දාරියෝ අර මිනිස්සු ඇවිල්ලා තියෙන දානෙටද නැත්නම් පාටි එකකටද වහා මේ කොයි අය අයින් කරන්න ඕන මගෙන් සමාව ඉල්ලුවාම මොකද ඒ අයින් කරලා දානෙට ලැබිය යුතු සමස්ත ගෞරවයම ලැබෙන්න ඕනේ. දැන් හරි දානෙට වැඩමෙව්වා. දැන් මට පේනවා එළියේ සමහරු දැන් ඇතුලේ අය පන්සිල් ගන්නවා එළියේ පුටුවේ වාඩිලා කතා කරගෙන ඉන්නවා. මං කිව්වා එළියේ ආසනේ නැගිටලා පන්සිල් ගන්නකම් මම නෙමෙයි ඉතිරි ආගමික කටයුතු කරන්නේ. ඉතින් පින්වත්නි 7-8 වාරයක් මේක උගන්වන්න සිද්ධ වුණා. සමහරට කෙනෙකු හිතරි දෙන්නත් පුළුවන්. නමුත් කලයුත්ත කරන්න එපායි. අපි හිතමු දැන් අපි පාංශුකූලයකට වඩිනවා කියලා. පාංශුකූලේ ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා එකක් දෙකක් තුනක් තියෙනවා කියලා හිතමු. ඊට වඩා අනුශාසනා 100ක් විතර තියෙනවා තැන් තැන් වල කුටු කුටු ගගා. කවුරුවත් අර කියන බණ අහන්නේ මැරිච් එක්කනම වෙල බණ ඇහුවොත් මිසක්. ඒ තරමටම ශාසනයේ වැඩ හැල්ලුවට පත්වලා කරන තැන් පවතින තැන් හුඟක් තියෙනවා. ධර්මදේශනා ගැන ගත්තොත් එහෙම ධර්මදේශනාවට වඩිනකොට හේ විසිය තියෙනවා. පා වඩේ තියෙනවා. නමුත් ආපහු වඩිනකොට හේ විසිය නැහැ. පා වඩේ නැහැ. ආපහු වඩිනකොට විතරක් නෙමෙයි කියමුකෝ. අපි දැන් පන්සිල් දීලා ඉවරනා තමයි දේවතා ආරාධනාව කරන්නේ. දැන් බොහෝ වෙලාවට හේ විසියෙන් අපි වැඩමවගෙන ඇවිල්ලා මං දේවතා ආරාධනාව කරන්න හදනකොට එහෙනම් දේවතා ආරාධනාවට හේ විසිය නාද කරන්න එන්න කියන්නේ. අපි හදන්නේ ඒගොල්ලෝ ගියා. මම දැකලා සමහරකට කතා කරන්නේ. හේ විසිය නැති වුණාට දේවතා ආරාධනාව කරන්න පුළුවන්. හැමතැනම දේවතා ආරාධනාව කරන්නේ නැහැ හේ විසිය. නමුත් මේක කල යුත්තේ ආරම්භ කරනකොට යම් කිසි දෙයක් කළා නම් ඒ ඇත්තන්ට උපදෙස් දෙන්න ඕනේ. දැන් ඔබේ පින්කම් වලට ඒ විසිය නාද පවත්වන අය තෝරගන්නකොට ඒගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ කොච්චර වෙලා ඉන්නවද? හාමුදුරුවෝ වැඩමෝනකම් විතරද? එහෙමනම් එපා. ඒ ටිකට හේ විසිය නතර කවන්නේ නැහැ පින්නත්. කාටවත් පේන්න කරන එක නෙවෙයි පින්කමක් හැටියට කරන එකක් මේක. ඒ නිසා දැක්විය යුතු ගෞරවය දක්වන්න ඕන. අනිත් පැත්තෙන් බණ පටන් ගත්ත වෙලේ ඉඳලා හැදි ගැටෙන හඬ ඇහෙනවා. ඉතින් ඒ නිසා බණ අභිභව ඒ හඬ ඊළඟට වෙනත් කතා හඬ ඊළඟට කෑම බීම උයන පිහන හඬ පපඩම් බදින හඬ ඔන්න පින්නති බණ අතර. ඉතින් ඒත් කාටවත් බණ හඬුව බනවන්නේ නැහැ. අරමුණක් දෙල තියෙනවා මොකටද? ආච්චියම් මට පින් දෙන්න. ආච්චියම්ම මෙල බණ ඇහුවොත් මිසක් කවුරුවත් ගෙදර ඉන්න අයට බණ හඬුව බනවන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ. මේ අගෞරවයේ සිද්ධ කිරීමෙන් අකුසලයක් මිස පින්කමක් සිද්ධ වෙන්නේ නැති බව. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදානය සිදු කරමින් විහාරස්ථානයන්හි විනය කර්ම සිද්ධ කරන මේ උතුම් පුණ්‍යවන්ත පුරපසළොස්වක පෝය දවසේදී සදහම් යාත්‍රා වැඩසටහන නවතම මුහුණුවරකින් යුක්තව ඔබට ඉදිරිපත් කරන්නට යෙදුණා. මේ සඳහා අප හා සම්බන්ධ වන්නට යෙදුණු අතිගෞරවාස්පද ගම්පහ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි කැටවල හේමාලෝක නායක මාහිමිපාණන් වහන්සේට අපි තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.